වස්සාන ධර්ම දේශනා ජෙන්ත තෙරුන් වහන්සේ ජාති මදේ මත් වුණා, වස්තුව ගැන හිතලා මත් වුණා, තමන්ගේ රූපය ගැන හිතලා මත් වුණා, අන් අයට වඩා මං ඉහළයි කියලා හිතුවා. ඒ කොච්චර මාන්නේ මත් වුණාද දෙමව්පියන්ටවත් ගෞරව කළ යුතු අයට ගෞරව කරන්නවත් පෙළඹුණේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒ බව දැනගෙන මාන්නේ දුරු කරන්න අවශ්‍ය උපදෙස් ටික දුන්නා. කෙලෙස් ප්‍රහීන කළා, රහත් ඵලයටපත් වුණා. එයින් පුදුමාකාර සැනසුමක් ලැබුවා. මාන්නේ වැඩි වෙන තරමට හිතට පීඩනයක්. තමන් හැම වෙලාවෙම ජීවත් වෙන්නේ තව කෙනෙක් ඉන්න නිසයි කියලා හිතන්න. තනියෙන් ජීවත් වෙන්න බෑ. දොස්තර කෙනෙක් වුණත් වැඩක් නැහැ ලෙඩු නැත්තම්. එතකොට දොස්තර ලෙඩා ඉස්සරහා මාන්නක්කාර වෙන්න බෑ. ලෙඩා දොස්තර ඉස්සරහා මාන්නක්කාර වෙන්න බෑ. කොච්චර සල්ලි තිබුණත් බෙහෙත් දෙන්න වෙන්නේ දොස්තර. බෙහෙත් ටික දෙන්නේ ඉන්නේ දොස්තර. මුදලාලි මාන්නක්කාර වෙන්න බෑ. මුදලාලි කඩයක් දාගත්තත් වැඩක් නැහැ සෙනග නැත්තම්. ඒ නිසා මුදලාලි මාන්නක්කාර වෙන්නත් බෑ. බඩු ගන්න යන පාරිභෝගිකයා මාන්නක්කාර වෙන්නත් බෑ. එයා කඩේ දාපු නිසා තමයි බඩු ටික ගන්න යන්නේ. ඒ නිසා මේ සමාජය අපි ඔක්කොම සිනාමුසු මොහොනින් නමුත් ප්‍රඥාවෙන්. ඔය ප්‍රඥාව අත්හැරලා hina වෙන්න ගියාම තමයි අර කියන්නේ අපි අපේ ඔළුවට අත හොදන්න එනවා. අපිව ගණන් ගන්නෙ නැහැ. අපි අනතිමානී නිසා දන්නේ. අපිත් මාන්නෙන් හිටියනම් තමයි හරි කියලා කියන දේවල් වෙන්නේ. මේ මාන්නේ නෙවෙයි ප්‍රශ්නේ. ප්‍රඥාව නැතිකමයි. මාන්නේ පාලනය කරගෙන ඉන්නේ කොච්චර හොඳද? හැබැයි ප්‍රඥාව නැති කරලා දාලා යන්න එපා. එතකොට ප්‍රශ්නය. ප්‍රඥාවෙන් තොරව hina වෙන්න ගියොත් ප්‍රශ්නය. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේට්හි සේවයේ නියුතු ඩී.එම්. නන්දිනී පුෂ්ප කුමාරී, අයිරාංගනී කුමාරී මැණිකේ, ප්‍රේමලතා ගුණසේකර මැණිකේ යන පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ අරමුණ වන්නේ ඩී.එම්. නන්දිනී පුෂ්ප කුමාරී මහත්මියගේ ජන්මදිනය සිහිපත් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ජාති මදේන මත්තෝහං භෝග ඉස්සරියේනච සණ්ඨාන වන්න රූපේන මදමත්තෝ අචාරිහං නාත්තනෝ සමකං කංචි අතිරේකංච මඤ්ඤිසං අතිමාන හතෝ බාලෝ පත්තද්ධෝ උස්සිතද්ධජෝ මාතරං පිතරං චාපි අඤ්ඤේච ගරු සම්මතේ නකංචි අභිවාදේසින් මානත්තද්ධෝ අනාදරෝ දිස්වා විනායකං අග්ගං සාරථීනං වරුත්තමං තපන්තමිව ආදිච්ඡං බික්ඛු සංඝ පුරක්ඛතං මානං මදංච ඡඩ්ඩිත්ත
සුත්වා විප්පසන්නේන චේතසා සිරසා අභිවාදේසින් සබ්බ සත්තාන මුත්තමං අතිමානෝච ඕමානෝ පහීනා සුසමෝහතා අස්මිමානෝ සමුච්චින්නෝ සබ්බේමාන විධාහතාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කුවේට්හි සේවයේ යෙදී සිටින ඩී.එම්. නන්දනී පුෂ්පකුමාරී, අයිරාංගනී කුමාරි මැණිකේ, ප්‍රේමලතා ගුණසේකර මැණිකේ යන පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා අද විශේෂයෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම, ධර්ම ශ්‍රවණය කිරීමේ පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ උපන්දිනය සමරන ඩී.එම්. නන්දනී පුෂ්පකුමාරී මහත්මියට තුන්රුවනේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්න. ඒ ඇතුළු කොට ඇති නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය, ඥාති, හිතමිත්‍ර, ගුරුවර, සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ජීවිතේ වටිනා හැම අවස්ථාවකම වගේ ධර්මයට බරව ධර්මානුකූලව යමක් කරලා තමන්ගේ හිත සතුටට පත් කරගන්න පුළුවන් නම් ඒක තමන්ටත් අනුන්ටත් දෙපාර්ශවයටම හිතසුව පිණිස පවතින වටිනා කාරණාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේත් අපට දේශනා කළේ කුමන හෝ අරමුණක් මූලික කරගෙන පින්කම් කිරීම වටිනවා. ඉතින් උපන්දිනයක් සමරනවා කියලා කියන්නේ කුමක්ද කියන එක බුදු දේශනාවට අනුව අපි හැම කෙනෙක්ම තේරුම් අරගෙන තියෙනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානු පුබ්බං ජහන්ති ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසම් පජහේ සම්ති පෙක්ඛෝ. මේ කාලයාගේ ගතවීම සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ, රාත්‍රියක් ඇවිල්ලා දවස අවසන් කරනවා. වයෝ ගුණානු පුබ්බං ජහන්ති, වයසට, විනාශයට, මරණයට, ජරාවට එන්නම කිට්ටු වෙනවා. උපන්දිනයක් කියලා සිද්ධ වෙන්නේ ඔන්න ඕකයි. ඒතම් භයම් මරණේ පෙක්ඛමානෝ, යම් කිසි කෙනෙක් මරණයේ බිය දකිනවා නම්, මේක දුකක් කියලා හොඳට අවබෝධ කරගන්නවා නම්, අන්න ඒ කෙනා ලෝකාමිසම් පජහේ සම්තිපෙක්ඛෝ, සසරේ පැවැත්මට හේතුව, නැවත නැවත මැරෙන්න හේතුව නැවත නැවත ඉපදීමයි. ඒ නැවත නැවත ඉපදීමට හේතුව තණ්හාවයි. ඒ තණ්හාව දුරින්ම දුරු කරලා දාලා උතුම් නිවනින් සැනසෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. උපන්දිනයක් එනවා, ඒ උපන්දිනය ඉවර වෙලා යනවා. හැම අවුරුද්දකම අපි උපන්දිනයක් සමරනවා. හැබැයි මේ හැම අවුරුද්දකම උපන්දිනයක් සමර අපි කොහෙටද කිට්ටු වෙන්නේ කියන එක අමතක කළොත් අපේ ජීවිත ගමන අසාර්ථක ගමනක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළ පරිදි තමන්ගේ උපන්දිනයක් නිමිති කරගෙන, අන් අයගේ උපන්දින නිමිති කරගෙන කළ යුතු වෙන්නේ
ධර්මානුකූල කටයුත්තක් කරලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම සඳහා මහන්සි වීමයි. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තේරගාථා පාළියේ චක්ක නිපාතයේ සඳහන් වන ජෙන්තත් තේර ගාථාවයි. බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා ඒ තත්ත්වවලට පත්වීම සඳහා අනුගමනය කළ ගමන් මාර්ගය විමසීම, ඒ වගේ උත්තම චරිත පිළිබඳව පරිශීලනය කිරීම, ඒ උත්තමයන් ලබපු ප්‍රතිඵල අපටත් ලබන්න යම්කිසි විදියක උද්‍යෝගයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මේ සසරින් එතර වුණු තෙරුන් වහන්සේලා, තෙරණින් වහන්සේලා පිළිබඳව අපි සොයා බැලිය යුතු වෙන්නේ. ඒ චරිත පිළිබඳව කතා කරනකොට, ඒ චරිතවල තිබුණු ලක්ෂණ පිළිබඳව කල්පනා කරනකොට අපිට උද්‍යෝගයක් ඇති වෙනවා මේ ධර්මානුකූල ගමනේ අපටත් යන්න පුළුවන් කියලා. ඒ හැඟීමක් අපට ඇති වෙනවා. මොකද හේතුව මේ තේරී ගාථා පරිශීලනය කරනකොට හොඳට පැහැදිලි වෙනවා මේ සමාජයේ පෘථග්ජන මිනිස්සුන්ගේ ඒ තිබිච්ච සිතිවිලිම තිබුණු පෘථග්ජනයෝ තමයි මේ උතුම් තත්ත්වවලට පත් වෙලා තියෙන්නේ. විවිධ හැඟීම් අපේ සමාජය පිළිබඳව කල්පනා කරනකොට පුද්ගලයාට සිතිවිලි වෙනස් වෙනවා. සමහරුන්ට තියෙන ආසාවල් තව සමහර අයට නැහැ. මෙන්න මේ විදියට විවිධ ආසාවල්, විවිධ සිතිවිලි මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ හිතවල තියෙනවා. අන්න ඒ විදියටම කෙලෙස් සිතිවිලි තිබිච්ච උදවිය තමයි කෙලෙස් ප්‍රහීන කරලා මාර්ගඵල ලබලා තියෙන්නේ. එතකොට අපි වගේම හිටපු පිරිසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මනවින් පරිශීලනය කරලා ඒ ධර්මය හොඳ හැටියට ප්‍රායෝගිකව පුහුණුවක් බවට පත් කරගෙන ක්‍රියාත්මක වෙච්ච නිසා සැනසුණා. ඉතින් ඒ වගේ චරිත පිළිබඳව අපි නිතර කියවනවා නම්, ඒ චරිත පිළිබඳව නිතර ගවේෂණය කරනවා නම් අපටත් උතුම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එය මහෝපකාරී වෙනවා. මේ ජෙන්තත් තේර ගාථාව තුල ගාථා 6ක් උන්වහන්සේම ලෝකයාට හිතසුව පිණිස තමන්ව ආදර්ශයට අරගෙන හැදෙන්න ප්‍රකාශ කරලා තියෙනවා. මේ ජෙන්ත මහරහතන් වහන්සේ පිළිබඳව කතා කරනකොට කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණගේ පුතා තමයි ජෙන්ත කියලා කියන්නේ. කොසල් මහරජතුමාගේ පුරෝහිත බමුණා කියලා කියන්නේ මහා ඉහළින් හිටපු කෙනෙක්. රජතුමාගේ ළඟ ඉන්න ගෞරවනීය චරිතයක් පුරෝහිත බමුණා. අනේ පුරෝහිත බමුණගේ පුතා තමයි ජෙන්ත කුමාරයා. මේ ජෙන්ත කුමාරයා, මේ තරුණයා අති මාන්නෙන් යුක්ත මිනිසෙක්. පුදුම මාන්නයක් තිබුණා. තමන්ගේ ගෝත්‍රය පිළිබඳව, තමන්ගේ ජාතිය පිළිබඳව, තමන්ගේ ශරීරයේ වර්ණය පිළිබඳව, තමන්ගේ රූපය පිළිබඳව බොහොම ලස්සන කුමාරයෙක්. මේ නිසා පුදුම මාන්නයකින් හිටියා. කොච්චර මාන්නක්කාරද කියනවා නම් මේ මාන්නේ වැඩි වෙනකොට ගරු කළ යුතු අයට ගරු කරන්න එන්නේ නැහැ හිත. සැලකිය යුතු අයට සලකන්න හිත එන්නේ නැහැ. දවසක් ජෙන්ත කුමාරයා යනවා බුදුරජාණන් වහන්සේ ලෝකයාට ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මය අහන්න. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා
භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාවෝ පිරිවරාගෙන උතුම් ධර්මයේ දේශනා කරනවා. ජෙන්ත කුමාරයාත් ගියා. ගිහිල්ලා මේ අතිමාන්‍යයෙන් යුක්ත ජෙන්ත කුමාරයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මාත් එක්ක පළවෙනියටම කතා කළේ නැත්තම් මම නම් කතා කරන්න යන්නේ නැහැ. මුලින්ම බුදුහාමුදුරු කතා කළොත් තමයි මං කතා කරන්නේ. මම මොකටද මුලින් ගිහින් කතා කරන්නේ? ඔය මාන්නය තියන අයගේ ලක්ෂණයක් ඒක. මුලින් hina වෙන්නේ නැහැ. මුලින් කතා කරන්න යන්නේ නැහැ. අනිත් කෙනා කතා කරනකන් ඉන්නවා. අනිත් කෙනා hina වෙනකන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තුල ඕක තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිහතමානීනේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට යම් කිසි කෙනෙක් එනවා නම් මුලින්ම සිනාමුසු මුහුණින් කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. ජෙන්ත කුමාරයා කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ මුලින් කතා කළොත් විතරයි මම කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ජෙන්ත කුමාරයාගේ හිත දැක්කා. අපේ බුදුහාමුදුරුවන්ට අන් අයගේ සිත් දැනගැනීමේ හැකියාව තිබුණානේ. එය භාවිතා කළේ තව කෙනෙකුට හානිය පිණිස නෙවෙයි. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට හිත දියුණු කරගත්තාම අන් අයගේ හිත කියවීමේ හැකියාවක් ගොඩනගන්න බැරි කමක් නැහැ. හැබැයි බොහෝ දෙනෙක් ඒක භාවිතා කරලා කරන්නේ අවැඩක්. හැබැයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම ඒ හැකියාව භාවිතා කළේ ඒ කෙනාගේම යහපතට. ඒ කෙනාගේම යහපතට. බුදුරජාණන් වහන්සේ ජෙන්ත කුමාරයා එනකොටම දැනගත්තා මෙයා අතිමාන්‍යයෙන් ඉන්න කෙනෙක්. දැන් මෙයා බලාගෙන ඉන්නේ මම මුලින් කතා කරනකම්. මම කතා කරන්න යන්නේ නැහැ. මේ යථාර්ථය පැහැදිලි කරවන්නමයි මේ විදියට තීරණයක් ගත්තේ. දැන් අපි දන්නවා ඒ වගේ අවස්ථා බොහෝමයක් තියෙනවා. අනේපිඩු සිටුතුමාගේ පුතා අනේපිඩු සිටුතුමා ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේට පූජා කළ මහා පුණ්‍යවන්ත සිටුවරෙක්, පින්කම් කළ සිටුවරෙක්, නිතරම බුදුරජාණන් වහන්සේ තුළු මහා සංඝ රත්නයේ අවශ්‍යතා සොයා බලපු සදැහැති උපාසකෙක්, නිතරම පන්සලට ගියා. බුදුහාමුදුරුවෝ හොඳට හඳුනනවා. හැබැයි මේ අනේපිඩු සිටුතුමාගේ පුතා පන්සලකට අඩියවත් තියන්නේ. අනේපිඩු සිටුතුමාට උවමනාව තිබුණ පුතාව පන්සලට යවන්න. මොකද්ද ගත්ත උපක්‍රමය? අනේපිඩු සිටුතුමා පුතාට එන්න කියලා කියනවා. පුතේ ගිහිල්ලා පන්සලේ ඉඳලා එන්න. මම මෙච්චර කහවණු ප්‍රමාණයක් දෙනවා. දැන් සල්ලි දීලා පන්සල් යවන්න උනා. සල්ලි වලට තියෙන කෑදරකමින් මොකද කළේ? බොහොම ඉක්මනින් පන්සලට ගියා. ගිහිල්ලා ටික වෙලාවක් හිටියා. කිසිම වැඩක් කරගත්තේ නැහැ. ආපස්සට දුවගෙන ඇවිල්ලා තාත්තට කිව්වා තාත්තේ ඔන්න මම පන්සල් ගියා. දැන් පොරොන්දු වෙච්ච සල්ලි ටික දෙන්න. දුන්න සල්ලි ටික. දීලානේ පිටිසිටුතුමා කල්පනා කරනවා ගියපු එකකින් ඇති වැඩක් නැහැ. සල්ලි ගන්න විතරයි උවමනාව තිබුණේ. ගියා ටිකක් හිටියා ආවා. වැඩක් කරගෙන නැහැ. ඒ නිසා මෙහෙම නිකන් සල්ලි දීලා හරියන්නේ නැහැ කියලා තවත් උපක්‍රමශීලී වෙලා මොකද්ද කිව්වේ? කහවණු මෙච්චරක් දෙන්නම් ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරනවා. ධර්මකාරණාවක් ඉගෙනගෙන ඇවිල්ලා මට කියන්න. ධර්මකාරණාවක් මතකේ තියාගෙන ඇවිල්ලා මට කියන්න. එහෙම කිව්වොත් මං කහවණු දෙනවා. කහවණු වල තියෙන කෑදරකමට ආයසරයක් දිව්වා. දැන් ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ දැක්කා හිත. අනේපිඩු සිටුතුමාගේ පුතාගේ හිත දැක්කා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අනේපිඩු සිටුතුමා කහවණු දෙනවා කිව්වා ධර්මයෙන් කොටසක් අරගෙන යන්න. එතකොට මුලින් ඉඳලා අග දක්වාම දේශනය අහන්නේ නැහැ. පොඩි කොටසක් අරගෙන මතක තියාගෙන යන්න තමයි ආවේ. බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කළා හිත දැකලා ධර්ම දේශනාව ආරම්භ ඉඳලා අවසන් වෙනකන් හිතේ කිසිම ධර්ම කාරණාවක් අරන් යන්න පුළුවන් විදියට
හිටින් දෙපා කියලා. ධර්මාවබෝධය ලැබුවා. ඒ නිසාම එතකොට කොසල් මහරජතුමාගේ කතාව. මල්ලිකා දේවිය මිය ගියාට පස්සේ කොසල් මහරජතුමා යනවා බුදුහාමුදුරුවන්ගේ මල්ලිකාව කොහෙද ගිහිලි ඉපදුනේ කියලා අහන්න. දවස් 7ක් යනකම් කොසල් රජතුමාට මේ ප්‍රශ්නේ අහන්න අමතක වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ අදිෂ්ඨාන බලය නිසා. එතකොට විවිධ පුද්ගලයන්ගේ හිත් පිළිබඳව දැකලා ඒ අයගේ ගමන සුවපත් කරන්න බුදුහාමුදුරුවෝ කටයුතු කළා. ඒ ගමන සාර්ථකත්වයට පත් කරවීම පිණිස කටයුතු කළා. ඒ වගේම මේ ජෙන්ත කුමාරයාගේ හිතත් බුදුහාමුදුරුවෝ දැක්කා. දැන් මේ අතිමාන්නෙන් ඇවිල්ලා තියෙන්නේ. මම කතා කරනකන් ජෙන්ත කුමාරයා කතා කරන්නේ නැහැ. මම මුලින් කතා නොකර ඉන්න ඕන බලන්න. ජෙන්ත කුමාරයා දැන් බලාගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ කතා කරයි කියලා. මෙයා මුලින් කතා කරන්න යන්නේ නැහැ. එහෙම කතා කරයි කියලා බලාගෙන හිටිය බුදුහාමුදුරුවෝ කතා කරන පාටක් නැහැ. මොකද උනේ අනිත් පැත්තට හැරිලා පිටත් වෙන්න පටන් ගත්තා. මට නම් බෑ ඔය බුදුහාමුදුරුවොත් එක්ක කතා කරන්න කියලා හිතාගෙන. හැරිලා යන්න හදනකොටම බුදුහාමුදුරුවෝ කතා කළා. ජෙන්ත කුමාරයාට කතා කළා. කතා කරලා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ කුමාරයාට අතිමාන්නෙන් මත්වීම මොන තරම් අලාභයක් ගෙන දෙන කාරණයක්ද. මේ උතුම් බුද්ධ ශාසනයෙන් සැනසීමක් ලබන්න පුළුවන් තැනටම ඇවිල්ලා අධික මාන්නය නිසා ඒ මග වහගන්න උත්සාහ කරනවා. දැන් බලන්නකෝ. මාන්නය නිසා බුදුහාමුදුරුවොත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. කතා කරන්න යන්නේ නැහැ කියන්නේ මොකක්ද වෙන්නේ? මහා අලාභයක් සංසාර ගමනෙන් ඈතර වෙන්න තියෙන මග වහගැනීමක් ඒ වෙන්නේ. ඒක මහා අපරාධයක් හැටියටයි සලකන්නේ. එතකොට ඒක උනේ මොකක් නිසාද? වෙන්න ගියේ මොකක් නිසාද? මේ ජෙන්ත කුමාරයාගේ මාන්නය නිසා. ජෙන්ත කුමාරයා දැනගත්ත බුදුහාමුදුරුවෝ මගේ හිත දැනගෙන තමයි මේ කතාව කිව්වේ. බුදුහාමුදුරුවන්ට වන්දනා කළා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේත් සමග ධර්මයේ සාකච්ඡා කරලා පැවිදි වෙන්න උවමනාව ඇති කරගෙන බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වුණා. අන්න ජෙන්ත කුමාරයා ජෙන්ත තෙරුන් වහන්සේ බවට පත් වුණා. මෙන්න මේ ජෙන්ත කුමාරයා පැවිදිවියට පත් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුගතව කටයුතු කරලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා. රහත් ඵලයට පත්වෙච්ච ජෙන්ත තෙරුන් වහන්සේ ලෝකයට හිතසුව පිණිස මේ ගාථා 6 දේශනා කළා. මොනවද මේ ගාථා 6 අන්තර්ගත වෙලා තියෙන කාරණා? ජාති මදේන මත්තෝහං භෝග ඉස්සරියේනච සන්ඨාන වන්න රූපේන මද මත්තෝ අචාරිහං. මම අධික මාන්නයකින් යුක්තව හිටියා. මගේ ගෝත්‍රය පිළිබඳව මගේ ජාතිය පිළිබඳව මම මාන්නෙන් හිටියා. මට තියෙන සැප සම්පත් මට තියෙන ධනය භෝග වස්තුන් පිළිබඳව මම අධික ලෙස මාන්නෙන් හිටියා. මගේ ශරීරයේ වර්ණය පිළිබඳව ශරීර සටහන පිළිබඳව මම මාන්නෙන් හිටියා. නාත්තනෝ සමකං කංචි අතිරේකංච මඤ්ඤසං අතිමාන හතෝ බාලෝ පත්තද්ධෝ උස්සිතද්ධජෝ. මං හා සමාන කෙනෙක් නෑ කියන චින්තනය ඇති කරගෙන ඔක්කොටම වඩා ඉහළින් වැජබෙන කෙනෙක් වාගේ හිටියා.
කොච්චර ඉහලින් කොච්චර මාන්නේ මත්වෙලා හිටියද කියනවා නම් මාතරම් පිතරං චාපි අඤ්ඤේපි ගරු සම්මතේ නකංචි අභිවාදේසින් මානත් හද්දෝ අනාදරෝ. ගෞරව කළ යුතු ලෝක සම්මුතියෙන් ගෞරවයට පත්විය යුතු අම්මා තාත්තටවත් මං ආදරය කළේ නැහැ, ගෞරව කළේ නැහැ. මාන්නේ අද සමාජෙත් ඕන තරම් එහෙම ඉන්නවා. අම්මට වඳින්න ලැජ්ජයි, තාත්තට වඳින්න ලැජ්ජයි. අම්මව තාත්තව පිරිසිදු කරන්න, ඒ අයගේ කුදු මහත් කටයුතු කරන්න ලැජ්ජයි, මාන්නක්කාරයි. මම මොකටද වඳින්න යන්නේ? භික්ෂූන් වහන්සේ නමකට වඳින්න කැමති නෑ, මාන්නක්කාරයි. පන්සලකට ඇතුළු වෙනකොට සෙරප්පු දෙක ගලවන්න මාන්නක්කාරයි. එතකොට මේ අති මාන්නෙන් යුක්ත වුණා. දිස්වා විනායකං අග්ගං සාරතිහිනං වරුත්තමං. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ මට පිහිට වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරපු නිසා මානං මදංච චඩ්ඩිත්වා විප්පසන්නේන චේතසා සිරසා අභිවාදේසින් සබ්බ සත්තානමුත්තම. ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මගේ හිතේ තිබිච්ච මානය මදය දුරු කරලා ප්‍රසන්න සිතක් ගොඩ නගාගත්තා. අතිමානෝච ඕමානෝ පහීනා සුසමූහතා අස්මිමානෝ සමුච්චින්නෝ සබ්බේ මාන විදාහතා. මාන්නෙන් යුක්ත මම මාන්නය දුරින්ම දුරු කරලා, හැම මාන්නයක්ම දුරු කරලා, සියලු කෙලෙස් ප්‍රහීන කරලා සුවපත් භාවයට, ප්‍රසන්න භාවයට පත් වුණා. බලන්න පින්වත්නි, එතකොට පෘථග්ජනයෝ අතරේ මේ ජෙන්ත කුමාරයා වගේ මාන්නක්කාර උදවිය නැතුව නෙවෙයි. ඒ පිළිබඳව කල්පනා කරලා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් ඒ මාන්න දුරු කරගන්න මහන්සි ගත යුතුයි. මදය දුරු කරගන්න උනන්දු විය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල මේ මාන්න නැත්තම් මත්වීම් ගණනාවක් පිළිබඳව පෙන්නනවා. ඔන්න ඔය මත්වීම් වලින් අපි මත් වෙලයි ඉන්නේ. මත් වෙලා ඉන්නකම් අපිට ප්‍රඥාගෝචර දර්ශනයකට යන්න ලේසි වෙන්නේ නැහැ. අර ජෙන්ත කුමාරයාට වෙන්න ගියපු අලාභය බුදුහාමුදුරුවෝ එදා වැඩ හිටපු නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම කතා කරපු නිසා ජෙන්ත කුමාරයා බේරුණා. හැබැයි අද සමාජය තුළ ජීවත් වෙන බොහෝ දෙනෙක් පිළිබඳව කල්පනා කරනකොට මේ ලාභය වටිනා ලාභයන් නැති කරගන්නව මේ නිසා. සමහර අය පොයට සිල් සමාදන් වෙන්නවත් එන්න කැමති නැහැ. මොකද ගමේ විවිධ තරාතිරම් වල මිනිස්සු ඉන්නවා. හැබැයි පන්සලට ආවහම පොය දවසේදී සිල් රෙද්ද පොරව ගත්තාම සිල් සමාදන් වුණාම ඔක්කොම එකයි. එතන නෑ දොස්තර මහත්තයා නෑ, ඇමතිවරයා නෑ, മന്ത്രിවරයා නෑ, ගුරුවරයා, ඒ මොකක්වත් නෙවෙයි. හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරන්නේ උපාසක උපාසිකාවනි. පොදු නමක් වැටෙනවා. ඒකට කැමති නෑ. ඔක්කොම බිම ඉඳ ගන්න ඕන. බණහන් එක ශාලාවක. ඒකට කැමති නෑ. පන්සලෙන් පූජා කරන උපාසක දානේ පිඟාන අරගෙන ගිහිල්ලා ඒ දානේ බෙදා ගන්න ඕන. ඒකට කැමති නෑ. අර ගමේ පල්ලෙහා මිනිස්සුත් එතන බත් කන්නේ, මමත් මොකටද උතන ගිහිල්ලා බත් කන්නේ කියලා සමහර අය බලන්න. ඒ නිසා පන්සලකට යන්න බෑ. පොයට සිල් සමාදන් වෙන්න යන්න බෑ. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න යන්න බෑ. මාන්නේ වැඩි වුණාම. ඒ නිසා මේ මත්වීම, මාන්නක්කාරකම දුරු කළ යුතු කාරණාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු මත්වීම් ගණනාවක් තියෙනවා. දැන් අපි මත්වීම ගැන කතා කරනකොට මේ මත් ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවෙන මත්වීම ගැන නේ හිතන්නේ.
ඒක එකක්. දැන් මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් සිදුවෙන්නේ මොකක්ද? ඒකෙන් සිදුවෙන්නේ තමන්ගේ යථා ස්වභාවය තමන්ට අමතක වෙලා යනවා. ප්‍රකෘති ස්වභාවය විකෘති වෙලා යනවා. කරන්න ඕන දේ නෙවෙයි කරන්නේ. මත් උනහම වෙන්නේ ඒකයි. මෝඩ වෙනවා. එතකොට මේ මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ඇතිවෙන මෝඩකම සමහර විට වෙරි හිඳුනයින් පස්සේ නැති වෙනවා. හැබැයි මේ මත්වීම් විසිගානක් තියෙනවා. ඒවා මත් උනහම හිඳෙන්නෙත් නැහැ. ඒ තරම් භයානකයි. මොනවද මේ මත්වීම්? පළවෙනි එක ಜಾති මදෝ. තමන්ගේ ಜಾතිය ගැන හිතලා ඇති වෙන මත්වීම. මම අහවල් ඉහළ ಜಾතිය කියලා ඇති වෙනවා ಜಾති මදේ. ඊළඟට ගොත්ත මද. මම අහවල් ගෝත්‍රේ. මගේ පරපුර අහවල් පරපුර. අන්න ඒ විදිහට තමන්ගේ ගෝත්‍රය පිළිබඳව හිතලා මාන්නය ඇති වෙනවා. ඊළඟට ආරෝග්‍ය මදෝ. නිරෝගීකම මූලික කරගෙන ලෙඩක් නැත්තම් අසනීපයක් නැත්තම් ඒ අසනීප තත්වයක් නැතිකම නිසාම මාන්නක්කාරයි. අනිත් අය ලෙඩ්ඩු මම ලෙඩ නැහැ. මාන්නෙනවා. ඊළඟට යොබ්බන මදෝ. අනිත් අය වයසයි ඇවිද ගන්නත් බෑ. සිහි කල්පනාවක් නැහැ. හැරමිටි ගගහ යන්නේ. හැබැයි මට හොඳට ඇවිදින්න පුළුවන්. මගේ යෞවනත්වය මට තියෙනවා. ඒ නිසා යොබ්බන මදේ යෞවනත්වයේ පිළිබඳව ඇතිවන මාන්නය. යොබ්බන මදය. ඒ වගේම ජීවිත මදෝ. අනිත් අය බොහොම ඉක්මනින් මරණයට පත් වෙනවා. මට තාම ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා එහෙම මාන්නයක් තියෙනවා. ඊළඟට ලාභ මදෝ. තමන්ට ලැබෙන ලාභ ගැන හිතලා අනිත් අයට හැමදාම සිද්ධ වෙන්නේ අලාභමයි. මට නම් ලාභයන් සිද්ධ වෙනවා කියලා ඒ පිළිබඳව මාන්නෙනවා. ඊළඟට සක්කාර මදෝ කියලා කියනවා. ලෝකයා සත්කාර සිද්ධ කරනවා නම් ඒ සත්කාරයන් ලැබෙන්නේ මටයි අනිත් අයට ලැබෙන්නේ නැහැ කියලා ඒ පිළිබඳව ඇති වෙන මාන්නය. මේක ගිහි පැවිදි දෙපාර්ශ්වයටම එන්න පුළුවන්. ගරුකාර මදෝ. ලෝකයා අන් අයට වඩා මට ගෞරවයක් කරනවා. මම තමයි ගෞරවය ලබන කෙනා. ඒ ගෞරවය ලැබෙන ගානට මත් වෙනවා. ඊළඟට පුරෙක්කාර මදෝ. කතාවේ දක්ෂ උගත් ධනවත් ක්‍රියාශීලී ගති ලක්ෂණ තියෙන පුද්ගලයන්ගෙන් මුල් තැන හැම වෙලාවෙම ජනයා මට දෙන්නේ. මට තමයි යන යන තැන ප්‍රධානත්වයට පත් වෙන්න ලැබෙන්නේ. අන්න එහෙම වෙනකොටත් මාන්නේනවා. ඊළඟට පරිවාර මදෝ. පිරිස බලය වැඩි වෙනකොට තමන්ව වට කරගෙන පිරිස එන්න මාන්නය ඇති වෙනවා. භෝග මදෝ. වස්තුව අන් අය හොරකමේ යනවා. අන් අය විවිධ විදිහේ වැඩ කරනවා. මට එහෙම නෙවෙයි. මට හොඳට සල්ලි තියෙනවා. මට හොඳට ධනෙ තියෙනවා කියලා ඔන්න භෝග මද. වන්න මදෝ. තමන්ගේ ශරීරයේ වර්ණය නිසා මත් වෙනවා. සුත මදෝ. තමන් මේ උගතෙක් අන් අය නූගත් මිනිස්සු අන් අයට කිසි දෙයක් කරගන්න බෑ. මට කරගන්න පුළුවන්. මම උගතෙක් කියලා ඇති වෙන අදහස. පටිභාන මදෝ. අනිත් අය මෝඩයි. මට ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා. තැනට සුදුසු විදියට වැඩ කරන්න පුළුවන්. හොඳ හැකියාවක් මට තියෙනවා කියලා ඇති වෙනවා. රත්තඤ්ඤු මදෝ. අනිත් අය රටේ පැරණි තොරතුරු දන්නේ නැහැ. අපි තමයි දන්නේ. මම තමයි දන්නේ. ඒ කාලේ හැටි අපි තමයි දන්නේ. ඔගොල්ලෝ මොනවද දන්නේ? අන්න ඒ වගේ අර අතීත තොරතුරු දැන ගැනීම නිසා ඇති වෙන මාන්නය. ඊළඟට භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් ඉන්න පුළුවන් කියලා තියෙනවා. මේවා පිණ්ඩපාතික මදෝ. පිණ්ඩපාති වඩින හාමුදුරුවරුන්ට අනිත් හාමුදුරුවරු පන්සලට දාන ගෙනකම් බලාගෙන ඉන්නවා. මම නම් එහෙම නෙවෙයි. පිණ්ඩපාතේ වැඩලා තමයි මම ජීවත් වෙන්නේ කියලා ඒ විදිහට තමන් බලන්න හොඳ දේවල්. නමුත් ඒකෙන් මත් වෙන්න පුළුවන්. අනවඤ්ඤාත මද. බොහෝ දෙනා අන්‍යයන් විසින් පහත් කරලා සලකනවා, අවමන් කරනවා. මම කිසිම කෙනෙකුගේ අවමානයකටපත් වෙලා නැහැ. මට කවුරුත් අවමන් කරන්නේ. අනේ අවමානයකට ලක් නොවන නිසා ඇති වෙන්න පුළුවන් මාන්නේ. ඉරියාපත මදේ. මගේ ඉරියව්
හරි ලස්සනයි මගේ ගමන බිමන අන්න අය වගේ නෙවෙයි. මම යනකොට අභිමානවත් බොහොම තේජාන්විතයි ඒ විදිහට ඇති වෙනවා. ඉද්දිමදෝ 이르දීන් අත්පත් කරගත්ත 이르දී ප්‍රාතිහාර පාන්න පුළුවන් අය සමහරකට අනිත් අයට කරන්න බැරි දේවල් මට කරන්න පුළුවන් කියලා ඒකෙන් මත් වෙනවා. යස මදෝ කියලා කිව්වා. ඒ කියන්නේ අන් අයගේ යසස මට ලැබෙනවා, කීර්තිය මට ලැබෙනවා. යන යන තැන මට ප්‍රධානත්වය ලැබෙනවා. අන්න ඒවට කියනවා යස මද. සීල මදෝ. අනිත් අය දුස්සීලයි, මම සිල්වත්. සීලය නිසාම මාන්නය ඇති වෙනවා. ඥාන මදෝ ධානවලට විනාඩි කිහිපයක් වුණත් හිත එකඟ කරගන්න අනිත් අයට බෑ. මට පුළුවන් හොඳ සමාධියක් මට තියෙනවා. මට ඒ සමාධිය ප්‍රගුණ කරන්න පුළුවන්. අනිත් අයට බෑ. අන්න ඒක නිසාම ඇති වෙනවා. සිප්ප මදෝ අනිත් අය ශිල්ප දන්නේ නැහැ. මම හොඳ ශිල්පයක් දන්නවා. ශිල්පය නිසා ඉගෙන ගත්තු දේ. ආරෝහ මදෝ අනිත් අය මිටි. අනිත් අය මිටි මම උසයි. පරිණාහ මදෝ අනිත් අය මේ පමණට වඩා මේ උස මහතින් යුක්තයි. මම හිම නෙවෙයි. පමණට ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් මට තියෙනවා. සන්ඨාන මදෝ මගේ ශරීර සටහන බොහොම ලස්සනයි. අන් අයගේ හිත ඇද ගන්නා සුළුයි. අනිත් අය එහෙම නෙවෙයි, අශෝභනයි. ඊළඟට පාරිපූර්ි මදෝ අන් අයගේ ශරීරවල දොස් තියෙනවා. සමහරුන්ගේ ඇඟිලි නැහැ, සමහරුන්ගේ කට පැත්තට ගිහිලා, සමහරුන් වපරයි. මං එහෙම නැහැ. මම බොහොම ලස්සනට මගේ ශරීරයේ දොස් ඇත්තේ නැහැ. මෙන්න මේ විදියට විවිධ හේතු කාරණා මූලික කරගෙන මත්වීම මාන්නය ඇති වෙන්න පුළුවන්. අන්නේ මාන්නය මත්වීම ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? යා යුතු මග කුමක්ද නොයා යුතු මග කුමක්ද කියලා වටහා ගන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මාන්නය දුරු කරන්න මහන්සි ගන්න. මේ ජෙන්තත් තේර ගාථාවෙන් අපිට පෙන්වන්නේ මාන්නෙන් හිටියනම් වෙනසෙනවා. ජෙන්ත කුමාරයාට වෙන්න ගිය විනාශයක්. මහාන වෙන්න හම්බෙන්නෙත් නැහැ. සියලු කෙලෙස් ප්‍රහීන කරන්න හම්බෙන්නෙත් නැහැ. සසරේ තව තවත් රැඳි ඔය මාන්නෙම ප්‍රගුණ කළා නම් යන්න තිබිච්ච තැන තමයි සතර අපාය. තෝදෙයට උනේ මොකක්ද? බල්ලෝ වෙලා කුකුල්ලෝ වෙලා ඔන්න ඔය වගේ තැන්වල ගිහිල්ලා උපදින්නේ. අධික මාන්නෙන් යුක්ත වුණාම. ඒ නිසා මේ මාන්නය පාලනය කර ගැනීම අත්‍යවශ්‍යයි. හැමෝගෙම හිතවල තියෙනවා. හිතවල තියෙන මේ සිතිවිලි පාලනය කිරීමේ වගකීම අපට තියෙනවා. ඒ දේ අපි නිසියාකාරව සම්පූර්ණත්වයට පත් කළොත් තමයි අපට සැනසෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මාන්නය ගැන කල්පනා කරනකොට මේ මාන්න ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. යාථාව මානය සහ අයාථාව මානය කියලා. යාථාව කියන්නේ සැබවින්ම. අයාථාව කියන්නේ සැබෑවක් නෙවෙයි, හිතාගෙන ඉන්නවා. ඒක හිතාගෙන ඉන්නවා, නමුත් එහෙම නැහැ. ඔන්න ඔය දෙකට බෙදන්න පුළුවන් අර තුනම. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. අපි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් මාන්න තුනක් කියලානේ ඉගෙනගෙන තියෙන්නේ. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. සෙය්‍යමාන කියලා කියන්නේ තමන් ඉහළින්ම, අන් අය ඔක්කොම පල්ලෙහා, මම උඩම. මම තමයි ඔක්කොටම වඩා ඉහළින් ඉන්නේ කියලා හිතන එක. සදිසමාන කියන්නේ අනිත් අයත් එක්ක මම සමානයි. හීනමාන කියන්නේ අනේ අර අයට වඩා මම හරි පල්ලෙහා. අන්න ඔය තුනම මාන්න. ඔය තුනම යාථාව සහ අයාථාව කියන කොටස් දෙකට තුනම බෙදෙනවා. ඒ කියන්නේ යාථාව සෙය්‍යමාන, යාථාව සදිසමාන, යාථාව හීනමාන. අනිත් පැත්තේ අයාථාව සෙය්‍යමාන, අයාථාව සදිසමාන, අයාථාව හීනමාන. එතකොට මේ සමාජය තුල ජීවත් වන අය අතරේ යාථාව සෙය්‍යමාන සැබවින්ම තමන් ඉන්න අයටත් වඩා උසස් තමයි. සැබවින්ම උසස්. ඒක ඇත්ත. ඒ උසස්කම නිසා ඇති වෙන මාන්නය යාථාව සෙය්‍යමාන. යාථාව සදිසමාන. මේ ඉන්න පිරිසත් එක්ක තමන් සමානයි. ඒක ඇත්ත. ඒ නිසාම ඇති වෙන මාන්නය. යාථාව හීනමාන.
ඒ ඉන්න පිරිසත් එක්ක තමන් පල්ලෙහා ඉන්නේ. ඒක ඇත්ත. ඒ නිසා ඇති වෙන මාන්නේ. ඒකේ ඊළඟට අනිත් පැත්තට ගත්තාම අයාතහව සෙය්‍යමාන තමන් ඇත්තටම උසස් නෑ. හැබැයි උසස් කියලා හිතාගෙන මාන්නයක් ඇති කරගන්නවා. අයාතහව සදිසමාන තමන් අනිත් අයත් එක්ක සමාන නෑ. හැබැයි සමානයි කියලා හිතෙන් හදාගන්නවා. අයාතහව හීනමාන තමන් ඇත්තටම පහත් නෑ. හැබැයි පහත් කියලා හිතාගන්නවා. ඒවට කියනවා අයාතහව කියලා. ඊළඟට තවත් පැත්තකින් ගත්තාම ඔය මාන්නම තියෙනවා සෙය්‍යස්ස සෙය්‍ය, සෙය්‍යස්ස සදිස, සෙය්‍යස්ස හීන. ඔය ඉහළ පැලැන්තියේ ශ්‍රේෂ්ඨයි කියලා ලෝකයාගේ අතරින් අපි ඉහළින් ඉන්නේ කියන අය අතර ඇති වෙන ස්වභාවයන් තියෙනවා. ප්‍රභූ පැලැන්තිය විශේෂයෙන් ගත්තාම ඒ අය පිළිගන්නවා අපි රටේ අනිත් මිනිසුන්ට වඩා ඉහළින් ඉන්නේ. ඉහළින් ඉන්න කණ්ඩායම අතරේ සෙය්‍යස්ස සෙය්‍යෝ ඒ අය අතරෙත් මං ඉහළින් ඉන්නේ. සෙය්‍යස්ස සදිසෝ ඒ අය අතරේ මං සමානව ඉන්නේ. සෙය්‍යස්ස හීනෝ ඒ අය අතරේ මං පල්ලෙහා ඉන්නේ. ඊළඟට සදිසස්ස සෙය්‍යෝ සදිසස්ස සදිසෝ සදිසස්ස හීනෝ සමාන අය අතරේ මම ඉහළින් ඉන්නේ. සමාන අය අතරේ මම සමානවයි ඉන්නේ. ඒ අයගෙන් මම පල්ලෙහා ඉන්නේ. ඊළඟට හීනස්ස සෙය්‍යෝ හීනස්ස සදිසෝ හීනස්ස හීනෝ හීනයන් අතරේ පල්ලෙහා ඉන්නේ. එතකොට පල්ලෙහා ඉන්න අයගෙන් හීනයි කියලා හිතාගෙන ඉන්න කණ්ඩායම අතරේ මම ශ්‍රේෂ්ඨයෙක්. හීනස්ස සෙය්‍යෝ මං ඉහළින් ඉන්නේ. හීනස්ස සදිසෝ එයාත් එක්ක සමානයි. හීනස්ස හීනෝ එයාගෙන හීන මට්ටමට පත් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදියට මාන්න එන්න පුළුවන්. මත්වීම ඇති වෙන්න පුළුවන්. මේ මත්වීම වැඩි වෙනකොට ප්‍රඥාව දුර්වල වෙනවා. එතකොට තමයි අලාභය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම කල්පනාකාරී විය යුතුයි. මේ ජීවිත ගමන ගත කරනකොට මේ මාන්නය විවිධ හේතුන් නිසා ඇති කරගන්න මාන්නය පාලනය කරගන්න. මාන්නය එනකොට පාලනය වෙන්න තමන් හොඳට ධර්මය අධ්‍යයනය කරන්න. එතකොට මාන්නක්කාරකම එන්නේ නැහැ. මේ සංසාරයේ ස්වභාවය පිළිබඳව කල්පනා කරන්න. සැප විඳින මිනිස්සුන්ට ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියන එක දකින්න. මොකටද මම මාන්නයක් ඇති කරගන්නේ? මේ තියෙන දේ හිට නැති වෙනවා. මොනවා පිළිබඳවද මම මේ මාන්නක්කාර වෙන්නේ? අනේ විදියට මාන්නය පාලනය කරන්න උනන්දු වෙන්න. බලන්න ජෙන්ත තෙරුන් වහන්සේ ජාති මදේ මත් වුණා, වස්තුව ගැන හිතලා මත් වුණා, තමන්ගේ රූපය ගැන හිතලා මත් වුණා, අන් අයට වඩා මං ඉහළයි කියලා හිතුවා. ඒ කොච්චර මාන්නේ මත් වුණාද දෙමව්පියන්ටවත් ගෞරව කළ යුතු අයට ගෞරව කරන්නවත් පෙළඹුණේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒ බව දැනගෙන මාන්නේ දුරු කරන්න අවශ්‍ය උපදෙස් ටික දුන්නා. කෙලෙස් ප්‍රහීන කළා, රහත් ඵලයටපත් වුණා. ඒයින් පුදුමාකාර සැනසුමක් ලැබුවා. මාන්නේ වැඩි වෙන තරමට හිතට පීඩනයක්. ඒ නිසා අද මේ උතුම් ධර්මානුශාසනාව රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම තමන් ඉන්න ක්ෂේත්‍රය තුල මාන්නය පාලනය කරගෙන ඉගෙන ගන්න උනන්දුවක් ඇති කරවීම පිණිස වේවා. ඒ තමන්ට හිතසුව පිණිස පවතින මිසක්කා වෙනසීමට හේතුවක් නෙවෙයි. ප්‍රඥාවෙන් වාසය කරන්න. මාන්නක්කාර වෙන්න එපා. තමන් හැම වෙලාවෙම ජීවත් වෙන්නේ තව කෙනෙක් ඉන්න නිසයි කියලා හිතන්න. තනියෙන් ජීවත් වෙන්න බෑ. දොස්තර කෙනෙක් වුණත් වැඩක් නැහැ ලෙඩු නැත්තා. එතකොට දොස්තර ලෙඩා ඉස්සරහා මාන්නක්කාර වෙන්න බෑ. ලෙඩා දොස්තර ඉස්සරහා මාන්නක්කාර වෙන්න බෑ. කොච්චර සල්ලි තිබුණත් බෙහෙත් දෙන්න වෙන්නේ දොස්තර. බෙහෙත් ටික දෙන්න ඉන්නේ දොස්තර. මුදලාලි මාන්නක්කාර වෙන්න බෑ. මුදලාලි කඩයක් දාගත්තත් වැඩක් නැහැ සෙනග නැත්තා. ඒ නිසා මුදලාලි මාන්නක්කාර වෙන්නත් බෑ. බඩු ගන්න යන පාරිභෝගිකයා මාන්නක්කාර වෙන්නත් බෑ. එයා කඩේ දාපු නිසා තමයි බඩු ටික ගන්න යන්නේ. ඒ නිසා මේ සමාජය අපි ඔක්කොම සිනාමුසු මොහොනින් නමුත් ප්‍රඥාවෙන්. ඔය ප්‍රඥාව අත්හැරලා hina වෙන්න ගියාම තමයි අර කියන්නේ අපි අපේ ඔළුවට අත හොදන්න එනවා. අපිව ගණන් ගන්නෙ නැහැ. අපි අනතිමානී නිසා දන්නේ. අපිත් මාන්නෙන් හිටියනම් තමයි හරි කියලා කියන දේවල් වෙන්නේ. මේ මාන්නේ නෙවෙයි ප්‍රශ්නේ. ප්‍රඥාව නැතිකමයි. මාන්නය පාලනය කරගෙන ඉන්නේ කොච්චර හොඳද?
හැබැයි ප්‍රඥාව නැති කරලා දාලා යන්න එපා. එතකොට ප්‍රශ්නය. ප්‍රඥාවෙන් තොරව hina වෙන්න ගියොත් ප්‍රශ්නයක්. එනිසා ප්‍රඥාව ඇතුව කටයුතු කරන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ විශේෂයෙන් අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කුවෙට්ටි සේවයේ නියුතු ඩී.එම්. නන්දනී පුෂ්ප කුමාරි, අයිරාංගනී කුමාරි මැණිකේ, ප්‍රේමලතා ගුණසේකර මැණිකේ යන පින්වත් පිරිස එකතු වෙලා ඒ හැමෝම බලාපොරොත්තු වෙනවා ඩී.එම්. නන්දනී පුෂ්ප කුමාරි මහත්මියගේ උපන්දිනය නිමිති කරගෙන මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරලා එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම කුරුණෑගල මෝකලන්යායේ ඇඹරලව පදිංචිව සිට පරලෝසපත් ඩී.එම්. අප්පුහාමි කිරියත්තා, ඒ.එම්. බිසෝ මැණිකේ කිරියම්මා, ඩී.එම්. පුංචි බණ්ඩා පියාණන්, කේ.එම්. අප්පුහාමි මාමණ්ඩිය ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාති හිතයිසින් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින බී.එම්. බණ්ඩාර මැණිකේ දයාබර මෑණියන්ටත්, ඩී.එම්. පොඩි මැණිකේ නැන්දම්මටත් නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නන්දනී මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාණන්ට, දියණියට, පුතණුවන්ට, බෑණනුවන්ට ඇතුළු කොට ඇති හැම කෙනෙකුටම නිදුක් නිරෝගී සුවපත්භාවය, කායික මානසික සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසංගත තත්වයක් පැතිර යන මේ කාලේ වසංගත රෝගී තත්වය දුරු කරන්න රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසිලෝ වැසි කාටත් ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරලත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන් සසර දුකින් ඈතරව නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනයෙහින් රකීවා. උපන්දිනයේ සමරන නන්දනී පුෂ්ප කුමාරි මහත්මියටත් මේ පින්කමේ සදැහැති දායකත්වයේ දරපු ඒ පින්වත් සියලු දෙනාටමත්, ඒ වගේම නිරන්තරයෙන් මේ උතුම් ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙන වසාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගායන දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන්ට, කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට, ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනට දෙවියන්ගේ ධාර්මික රැකවරණින් කායික මානසික සුවය වේවා. දෙවියොත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙහෙම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය සලසා ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ DM නන්දිනී පුෂ්පකුමාරී මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.